ශ්‍රී ලංකාවේ නීතිය හා නෛතික රාමුව හැඳින්වීම කියන පාඩමේ ඊළඟ කොටස 4 වෙනි කොටසට තමයි දැන් අපි යමු වෙන්නේ. මේකේ තියෙන්නේ දරුවෝ මේකෙදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ක්‍රියාත්මක වන විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම ගැන. මොනවද මේ විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම? අපි විකල්ප නොවන සාම්ප්‍රදායික ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම ලෙස අපි සලකන්නේ අධිකරණමය සහ අර්ධ අධිකරණමය ක්‍රම. ඉතින් මේ අධිකරණමය හා අර්ධ අධිකරණමය ක්‍රම හැරුණහම ලංකාවේ ක්‍රියාත්මක වන විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම කිහිපයක් ගැන අපි කතා කරනවා. හැබැයි මේකෙන් ඇත්තටම වැදගත් වෙන්නේ ක්‍රම දෙකක්. ඒ දෙක සම්බන්ධයෙන් ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න අහලා තියෙනවා. එහෙනම් අපි කියලා බලමු මොනවද මේ කියලා. අපි කතා කරා ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයක් රාජ්‍යයක තියෙද්දි මේවා අධිකරණමය අර්ධ අධිකරණමය සහ අධිකරණමය නොවන ලෙස කොටස් තුනකට බෙදනවා. මේ අතරින් අධිකරණමය නොවන ආරවුල් නිරාකරණය කරන යාන්ත්‍රණයක් ඇයි තියෙන්න ඕනි කියලා අපි චුට්ටක් කල්පනා කරොත් දරුවෝ අධිකරණමය ක්‍රමවේදයක් බොහෝ විට අධිකරණමය ක්‍රමවේදයකින් ඇතැම් විට ගැටලු මතුවෙන්න පුළුවන් සහ අධිකරණමය ක්‍රමවේදයක් තුළ ආවේනික දෝෂ පවතිනවා. මේ වගේ දෝෂ ගැන කතා කරොත් පළවෙනි එක අපි දන්නවා ලංකාවේ අධිකරණ හරිම අපි කියනවා කාලය ගත කරනවා කියලා. මේ අධිකරණවල කල්ගත වීම හේතුවෙන් අධිකරණවල ක්‍රියාදාමයන් කල්ගත වීම හේතුවෙන් යම් ආරවුලකට විසඳුමක් ලැබෙද්දී ඇත්තට මේ විසඳුම අවශ්‍ය වෙච්ච අවස්ථාව අපෙන් ගිලිහිලා තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ හේතු හින්දා අධිකරණමය ආරවුල් විසඳීමකට නොයා විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රම වෙත මිනිස්සු යොමු වෙලා තියෙනවා. ඒ වගේ තව හේතුවක් තමයි මේ අධිකරණමය ක්‍රමවේදවල තියෙන වියදම් අධික බව. විශේෂයෙන්ම අපි දන්නවා නීතිඥ ගාස්තු, ඒ වගේම ලේඛන ගාස්තු, මේ වගේ විශේෂ ගාස්තු වර්ග තියෙනවා. මීට අමතරව තවත් තියෙනවා නඩුවක් ගොනු කරද්දී මුද්දර ගාස්තු, ඒ වගේ විවිධ අපි දාන්න ඕනේ විශේෂ නිවේදන වලට ඒ වගේ ඒවට ගාස්තු තියෙනවා. මේ වගේ හින්දා සහ විශේෂයෙන්ම පුරෝකථනය කළ නොහැකි වියදම් තියෙන හින්දා ඒ කියන්නේ මේ නඩුව ඉවර වෙනකන් අපිට කියන්න බෑ මේ නඩුවට කොයිතරම් මුදලක් වියදම් කරන්න වෙයිද කියලා. අන්න ඒ වගේ හේතු හින්දා මිනිස්සු විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම වෙත යොමු වෙලා තියෙනවා. අනෙක් එක තමයි මේ නෛතික අධිකරණමය ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රමවේද වල තියෙන ක්‍රමවත්භාවය සහ විධිමත්භාවය පිළිබඳ දැනුමක් නැති පුද්ගලයෙකුට හරි අමාරුයි මේ අධිකරණමය ක්‍රමවේද තුලින් සහනයක් යුක්තියක් ලබා ගන්න. ඉතින් මෙන්න මේ වගේ අධිකරණමය ක්‍රමවේද ගැන අවබෝධයක් නැති කෙනෙකුට උනත් හරි සරල විදියට සරල ක්‍රියාමාර්ග ඔස්සේ විසඳුමක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම යටතේ. අනිත් අතට දරුවෝ අපි දන්නවා අධිකරණයක තීන්දුවක් හැම විටම එක්ක පැමිණිලියට හෝ නැත්නම් විත්තියට නැත්නම් චෝදිතටද හෝ චෝදකට වාසි වෙන විදියට තමයි තීන්දුව ලැබෙන්නේ. එතනදී එක ජයග්‍රාහකයෙක් හෝ පරාජිතයෙක් බිහි වෙනවාමයි. හැබැයි අපි මේ කතා කරන්න යන විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවලදී වෙන්නේ මේ දෙන්නෙක් අතරේ පාර්ශ්ව දෙකක් අතර තියෙන ගැටලුවට විසඳුමක් ලබා දෙනවා මිස එක පැත්තක් ජයග්‍රාහකයෙක් කරන්නවත් අනෙක් පැත්ත පරාජිතයෙක් කරන්නවත් නෙමෙයි මේකෙදි උත්සාහ කරන්නේ මේ දෙගොල්ලන්වම ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහේ නිර්මාණාත්මක විසඳුමක් ලබා දෙන්න. විශේෂයෙන්ම අධිකරණවලට බෑ
අධිකරණ වලට බෑ පනවලා තියෙන නීති වලින් සහ වුන් බැඳිලා ඉන්න අධිකරණ පූර්ව නිදර්ශන වලින් පිට නිර්මාණාත්මක විසඳුම් ලබා දෙන්න. ඒව හරිම දෘಢ කාර්ය පටිපාටි. හැබැයි විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වෙද්දී ඔවුන්ට පුළුවන් මේ ක්‍රමයක් ඔස්සේ හොයාගන්න හරි නිර්මාණාත්මක සහ හරිම නම්‍යශීලී විසඳුම් පාර්ශව දෙකටම වාසි වෙන විදිහේ නම්‍යශීලී විසඳුම්. අනිත් එක තමයි දරුවෝ අපි දන්නවා අධිකරණ කටයුත්තක් ගියයින් පස්සේ අධිකරණය වෙත මේකෙදි පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා හරිම අඩුයි විශේෂයෙන්ම සිවිල් නඩුවක් විදියට අන්න අපේ වාණිජ ආරවුලකදී වුණත් දිසා අධිකරණයකදී පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා අඩුයි. මේවා කියලා අධිකරණ වලට යන්න අනික වාර්තාගත වෙනවා. එතකොට මේ නඩුවක මේ තියෙන ආරවුල සම්බන්ධයෙන් මහ ජනතාව දැනගන්නවා මේකේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන්නේ නැහැ. හැබැයි විකල්ප ආරවුල් නිරෝල් කිරීමේ ක්‍රමවේදවලදී මේ වගේ ආරවුලක් විසඳන අවස්ථාවකදී වෙන කිසිම පාර්ශවයක් මේකට සම්බන්ධ වෙන්නේ නැති හින්දා මේ පුද්ගලයන් පාර්ශව දෙක අතර තියෙන ආරවුල සම්බන්ධයෙන් පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා. හරි. අපි යමු එහෙනම් අපේ ටියුට් එකට පෙරලා ගන්න. අපි කියවලා බලමු විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම. විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම. ආරවුලක් ඇතිවන්නේ පොදු එකඟතාවයක් නොමැති වීම පදනම් කරගෙනයි. එහෙනම් ආරවුලක් කියන්නේ මොකද්ද? යම්කිසි කරුණක් සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් නොමැති වීම. මේ වගේ අවස්ථාවකදී අපි ඒකට කියනවා ආරවුලක් කියලා. ඉතින් මෙන්න මේ වගේ ආරවුලක් එවැනි ආරවුල් විසඳීම සඳහා අධිකරණමය අර්ධ අධිකරණමය ක්‍රියාමාර්ග මෙන්ම අධිකරණමය නොවන ක්‍රියාමාර්ගද යොදාගත හැකිය. අධිකරණමය නොවන ක්‍රියාමාර්ග තමයි එහෙනම් අපි මේ කතා කරන්න යන්නේ. හිස් තැනක් තියෙනව නේද? මේ හිස් තැනේ ලියා ගන්න දරුවෝ මේවා සාම්ප්‍රදායික නීතිමය විසඳුම් වලින් බැහැරව එනම් අධිකරණමය ක්‍රියාමාර්ගවලට නොගොස් ආරවුල් සමතයකට පත් කරගන්නා අධිකරණමය ක්‍රියාමාර්ගවලට නොගොස් ආරවුල් සමතයකට පත් කරගන්නා විකල්ප ක්‍රමවේදයන්ය. ඒත් එක්කම ලියන්න පුද්ගල සම්බන්ධතාවලට අවම හානියක් සිදුවීම සහ පුද්ගල සම්බන්ධතාවලට අවම හානියක් සිදුවීම සහ සම්පත් අවම ලෙස භාවිතා වීම හේතුවෙන් මෙම ක්‍රමවේද වඩාත් ප්‍රචලිත වෙමින් පවතී.
මෙම ක්‍රමවේද වඩාත් ප්‍රචලිත වෙමින් පවතී. හරි නේද? බලා ගන්නවා ලියාගත්තු ඡේදේ. මේවා සාම්ප්‍රදායික නීතිමය විසඳුම් වලින් බැහැර වෙනම් අධිකරණමය ක්‍රියාමාර්ගවලට නොගොස් ආරවුල් සමුදයකට පත් කර ගන්නා විකල්ප ක්‍රමවේදයන්ය. පුද්ගල සබඳතාවලට අවමහානියක් සිදුවීම සහ සම්පත් අවම ලෙස භාවිතා වීම හේතුවෙන් මෙම ක්‍රමවේද වඩාත් ප්‍රචලිත වෙමින් පවතී. මොකක්ද අර මේ පුද්ගල සබඳතාවලට අවමහානියක් සිදුවීම කියන්නේ මේ අපි කියන අධිකරණමය ක්‍රියාමාර්ගයකින් පස්සේ බොහෝ විට මේ පාර්ශවයන් දෙක අතර තියෙන සබඳතාවය නැතුව යනවා. බොහෝ විට මොවුන් තරහකාරය බවට පත් වෙනවා. හැබැයි අපි මේ කතා කරන අධිකරණමය නොවන ආරවුල් निराකරණය කිරීමේ ක්‍රමයක් මගින් ආරවුල් විසඳුවොත් මේ පුද්ගල සබඳතාවල තියෙන ඔවුන් අතර තියෙන ගැටලුව හේතුව හඳුනගෙන ඒක නැති කරයින් පස්සේ ඔවුන්ගේ තියෙන මේ අමනාපකම් බොහෝ විට නැති වෙලා යනවා. ඒ හින්දා තමයි කියන්නේ විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම මගින් පුද්ගල සබඳතාවලට අවම හානියක් සිද්ධ වෙන්නේ කියලා. හැබැයි අධිකරණමය ක්‍රමවේද මගින් ටිකක් බරපතල හානියක් මේ පුද්ගල සබඳතාවලට සිද්ධ වෙනවා. හරි. ඊළඟට බලන්න ඊළඟට තියෙනවා මේ සඳහා පවතින අධිකරණමය නොවන ක්‍රියාමාර්ග කිහිපයක් පවතී. ඒ අතරින් සමතකරණය සහ බේරුම්කරණය සමාදාන කිරීම සාකච්ඡා කිරීම ප්‍රධාන තැනක් ගනී. ඒ අතරිනුත් මෙන්න මේ කියන සමතකරණය හා බේරුම් කිරීම තමයි වැදගත්ම වෙන්නේ. ඊළඟට දරුවෝ මෙතනට තව පොඩි කොටසක් එන්න ඕනේ. හැබැයි අතන ඉඳ නැහැනේ. ඔයාලා බලන්න ඔයාලගේ 21 වෙනි පිටුවේ නෑ. 23 වෙනි පිටුවේ අර D කියලා තියෙන සහයෝගිතා නීතිය සමාදයන කිරීම මේකෙන් පස්සේ හිස් තැනක් තියෙනව නේද? අන්න ඒ හිස් තැනට අපි නෝට් එකක් ලියා ගන්න යන්නේ රෙෆරන්ස් දාගන්න අතනට. ඒ කියන්නේ ආරවුල් निराකරණ යාන්ත්‍රණය කියලා තියෙන අපේ chart එක ඊට උඩින් දාලා ලියා ගන්න page number 23 කියලා. ඒ කියන්නේ පිටු අංක 23ට යනවා අපි මේ නෝට් එක ලියන්න. පාඩම් කරද්දී ඒක මෙතනට තමයි එන්න ඕනි කියලා මතක තියාගන්න. හරි. දැන් අපිට තියෙනවා මේ පොඩි දේ ටිකක් ලොකු නෝට් එකක් ලියන්න. ඒකින් අකුරු චුට්ටක් පොඩි කරලා පිළිවෙලට ලියාගමු දරුවෝ. නැත්තම් ඔයාලට ඉඩ මදි වෙයි කියලා හිතනවා නම් half sheet එකක් හරි වෙන මොන හරි කොලයක් හරි අරන් ලියලා මෙතනට අලව ගන්නත් පුළුවන්. හැබැයි ඒක අලව ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔය කොල ටියුට් කස දාලා තියන්න එපා. ඊට පස්සේ ඒවා නැති වෙනවා. හරි. කොලයක ලියන කට්ටිය ඉන්නවා නම් කොලයක් හොයාගන්න මම විනාඩියක් දෙන්නම්. මාතෘකාව ලියා ගන්න. විකල්ප ආරවුල් निराකරණයේ වැදගත්කම. අනිත් අය ලියා ගන්න විකල්ප ආරවුල් निराකරණයේ වැදගත්කම. හරි. ඔන්න එහෙනම් අපි ලියන්න පටන් ගමු. මාතෘකාව අපි කිව්වා විකල්ප ආරවුල් निराකරණයේ වැදගත්කම. ලියන්න පළවෙනි එක
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දෝෂයක් වන නඩු කටයුතු අධික ලෙස කල්ගත වීම හේතුවෙන් ප්‍රතිකර්ම සැපයීමට විශාල කාලයක් ගත නොවන විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේද බිහිවිය. ඊළඟට බලන එක හරි නේද? ලියාගත්තනේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දෝෂයක් වන නඩු කටයුතු අධික ලෙස කල්ගත වීම හේතුවෙන් ප්‍රතිකර්ම සැපයීමට විශාල කාලයක් ගත නොවන විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේද බිහිවිය. දෙවැනි එක ලියන්න. පුරෝකථනය කළ නොහැකි වියදම් අවම වීම සහ නීතිඥ ගාස්තු, ලේඛන ගාස්තු ආදී පිරිවැය රහිතව අඩු පිරිවැයකින් ආරවුල් විසඳා ගැනීමට හැකිවීම. පුරෝකථනය කළ නොහැකි වියදම් නොමැතිවීම සහ නීතිඥ ගාස්තු, ලේඛන ගාස්තු ආදී පිරිවැයන් රහිතව අඩු පිරිවැයකින් ආරවුල් නිරවුල් කර ගැනීමට හැකිවීම. හරි නේද? එහෙනම් අපි යමු තුන්වෙනි එකට. තුන්වෙනි එක ලියන්න. නෛතික පද්ධතිය,
නායිතික පද්ධතිය උසාවි කාර්ය පටිපාටිය උසාවි කාර්ය පටිපාටිය සහ විධිමත්භාවයන් පිළිබඳව අවබෝධයක් නැති සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද පිවිසිය හැකි අවම විධිමත්භාවයක් සහිත සරල ක්‍රමවේදයක් වීම. සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද පිවිසිය හැකි අවම විධිමත්භාවයක් සහිත සරල ක්‍රමවේදයක් වීම. හරි. එහෙනම් අපි ඊළඟ එක ලියා ගමු. 4. දරුවෝ 6ක් තියෙනවා. ඔන්න ඉඳ හදලා ලියා ගන්න. පාර්ශවයන් අතර එදිරිවාදී ක්‍රමවේදයකින් තොරව සහයෝගයෙන් ආරවුල් විසඳමින් මිත්‍රශීලී විසඳුමකට එළඹීම දිරිගැන්වීම.
එතනම වරහන් ඇතුලේ පොඩියට ලියා ගන්න දරුවෝ ජයග්‍රාහකයෙක් හෝ පරාජිතයෙක් බිහි නොවේ. ජයග්‍රාහකයෙක් හෝ පරාජිතයෙක් බිහි නොවේ. මොකද්ද මේ කිව්වේ? මේ කියප එක තේරුණාද දරුවෝ? පාර්ශවයන් අතර එදිරිවාදී ක්‍රමවේදයකින් තොරව සහයෝගයෙන් ආරවුල් විසඳමින් මිත්‍රශීලී විසඳුමකට එළඹීම දිරිගැන්වීම. ඒ කියන්නේ ලංකාවේ අධිකරණ පද්ධතිය තියෙන්නේ අර මං කිව්වා වගේ එදිරිවාදී ක්‍රමයක්, විමර්ශනවාදී ක්‍රමයක් නෙමෙයි. අපි එක සැරයක් කතා කරා මේක අධිකරණ පද්ධතිය ගැන කතා කරද්දී මේ එදිරිවාදී ක්‍රමය යටතේ පාර්ශවයන් දෙක දෙපැත්තකට වෙලා තර්ක කරන එක තමයි සිද්ධ කරන්නේ. ඒ අතරතුරේදී ඔවුන්ගේ සබඳතා බිඳ වැටෙන්න පුළුවන්. මේ පාර්ශවයන් දෙක අතර අමනාපකම් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි කිව්වොත් විකල්ප ආරවුල් निराකරණ ක්‍රමවේද ගැන මේකෙදි බොහෝ විට පාර්ශවයන් දෙක අතර සාකච්ඡා ගොඩ නැගෙනවා. ඔවුන් තර්ක කරගන්නවා වෙනුවට ඔවුන්ගේ ගැටලුව සාකච්ඡා කරලා විසඳගෙන මිත්‍රශීලී විසඳුමකට එන්න දිරිගැන්වීමක් තමයි මේ ක්‍රමවේදවලදී සිද්ධ වෙන්නේ. අපි ඒකයි හතරවෙනි කරුණට ඒක ලියාගත්තේ. අපි බලමු පස්වෙනි කරුණ. ලියන්න නෛතික අයිතීන් හා බැඳීම් වලට අමතරව නෛතික අයිතීන් හා බැඳීම් වලට අමතරව අනෙකුත් වැදගත් කරුණුද සලකා බලමින් අනෙකුත් වැදගත් කරුණුද සලකා බලමින් නෛතික අයිතීන් හා බැඳීම් වලට අමතරව අනෙකුත් වැදගත් කරුණුද සලකා බලමින් නම්‍යශීලී සහ නිර්මාණාත්මක විසඳුම් වලට එළඹීමට හැකිවීම නම්‍යශීලී සහ නිර්මාණාත්මක විසඳුම් වලට එළඹීමට හැකිවීම හරි නේද මේ කියන එක තේරෙනවනේ අධිකරණයේදී බොහෝ විට අපි වරදක් සම්බන්ධයෙන් කතා කරනවා නම් දරුවෝ අපි අර කිව්වා වගේ ඒ වරදේ මූලිකාංග මේ වරදේදී මොනවද ඔප්පු කරන්න ඕනේ හැමදේම කියලා තියෙනවා පනත් මගින්. ඉතින් ඒවට පරිබාහිර කරුණු සලකා බලන්න බෑ අධිකරණයක විනිශ්චයකාරවරුන්ට. ඒ නීති වලින් බැඳිලා ඉන්නවා. හැබැයි මේ කියන විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදවලදී ඕනෑම කරුණක් සලකා බලන්න පුළුවන් මේ ආරවුල විසඳීමට ක්‍රමයක් හොයද්දී. ඒ නිසා තමයි කියන්නේ මේ ඔන්ට පුළුවන් නිර්මාණාත්මක හා නම්‍යශීලී විසඳුම් වලට එළඹෙන්න. මොකද ඒගොල්ලෝ රාමු වෙලා කොටු වෙලා සීමා වෙලා නැහැ මේ නෛතික අවශ්‍යතාවලේ. ඊළඟට අවසාන කරුණ මේක පොඩි ලියාගන්න දරුවෝ. ආරවුලක් සම්බන්ධ පෞද්ගලිකත්වය ආරක්ෂා වීම. ආරවුලක් සම්බන්ධ පෞද්ගලිකත්වය ආරක්ෂා වීම. ආරවුලක් සම්බන්ධ පෞද්ගලිකත්වය ආරක්ෂා වීම. හරි. එහෙනම් මේ අපි කිව්වේ ඇයි අධිකරණමය ක්‍රමවේදවලට වඩා විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදවලට යොමු වෙන්න තියෙන මේවායි තියෙන වාසියයි මේවායි තියෙන වැදගත්කම ගැන තමයි අපි මේ කතා කළේ. අපි ඊළඟට බලමු. අපි ආයෙත් යමු අපේ 20 වෙනි පිටුවේ තියෙන ටියුට් එකේ 20 වෙනි පිටුව පෙරලා ගන්න. බලන්න ආරවුල් निराකරණය කිරීමේ යාන්ත්‍රණය අපි මේ එක
දෙකම තියෙනවා. මේකදී අපි හතරක් ගැන කතා කරනවා දරුවෝ. සමතකරණය, බේරුම්කරණය. අතර මෙන්න මේ පළවෙනි දෙක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඊළඟට සාකච්ඡා කිරීම, සමාදාන කිරීම නැත්නම් සමගි කිරීම. මේ සමාදාන කිරීම කියන තැන ඔයාලගේ ටියුට් එකේ ලියාගන්න සමගිකරණය කියලා. එකම තේරුම තමයි තියෙන්නේ සමාදාන කිරීම, සමගි කිරීම, සමගිකරණය. ඊට පස්සේ ඒත් එකම ලියන්න දරුවෝ මේ chart එකේ සමතකරණය සහ බේරුම්කරණය කියලා මෙන්න මේ දෙක අන්දලා සංගල වරහණක් දාලා ලියා ගන්න. නෛතික පිළිගැනීම, නෛතික පිළිගැනීම. මම ඇයි කියලා කියන්නම් එහෙම ලියුවේ. දැන් ලියා ගන්න මෙන්න මේ දෙකට නෛතික පිළිගැනීම කියලා මෙන්න මේ පැත්තෙන් සංගල වරහණක් දාලා චුටියට ලියා ගන්න. අපි මෙහෙම කිව්වේ මේ අපි දැන් කතා කරන විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේද හතරෙන් නෛතික පිළිගැනීම හිමි වෙලා තියෙන්නේ මෙන්න මේ සමතකරණය සහ බේරුම්කරණය කියන එකට. ඒ කියන්නේ මොනවා හරි පනතක් හෝ ව්‍යවස්ථාවක් මගින් පිහිටවල තියෙන ක්‍රමවේද දෙක තමයි මෙන්න මේ දෙක. ඒකට මේවා සාමාන්‍ය භාවිතයේදී පාවිච්චි වෙන දේවල් වුණාට මේ දෙක ඇත්තටම පනත් මගින් පිහිටවල තියෙන ක්‍රමවේද දෙකක්. ඒකින්ද නෛතික පිළිගැනීම ලැබිලා තියෙන විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම ගැන අහුවොතින් අපි ලියන්න ඕනේ මෙන්න මේ දෙක විතරයි. මේකක් ලිව්වා කියන්නේ ඔයා ප්‍රශ්නේ වැරදියට හඳුනගෙන තියෙන්නේ. එතකොට ඔයාට ලකුණු අහිමි වෙන්න පුළුවන්. එහෙනම් අපි ලියන්නේ සමතකරණය සහ බේරුම්කරණය ගැන විතරයි. හරි. අපි දැන් කතා කරා මේ ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම ඇයි වැදගත් වෙන්නේ? මොනවද මේ ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රම? මොනවද මේවායින් නෛතික පිළිගැනීම හිමි වෙච්චා කියලා? එහෙනම් අපි යමු අපේ පළවෙනි ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රමවේදය කියන සමතකරණය කියන්නේ මොකක්ද කියලා බලන්න. සමතකරණය කියන්නේ දරුවෝ සරලවම කිව්වොතින් පාර්ශවයන් දෙක අතර, ඒ කියන්නේ ගැටලුවක් තියෙන පාර්ශවයන් දෙක අතර සාකච්ඡා වලට පහසුකම් සපයලා ඔවුන්ට විසඳුමක් ලබා ගන්න, ඔවුන්ට උපකාර කරන පහසුකම් සපයන ක්‍රමවේදයක්. මේක බිහි වෙන්නේ 1988 අංක 72 දරන සමත මණ්ඩල පනතත් එක්ක තමයි මේ ක්‍රමවේදය ලංකාවේ පිහිටුවන්නේ. මේකෙදි දැනට ලංකාවේ මේ පනත මගින් විවිධ ප්‍රදේශවල සමත මණ්ඩල බිහි කරලා තියෙනවා දරුවෝ. මේ සමත මණ්ඩල වලින් තමයි මේ සමතකරණ කාර්ය සිද්ධ වෙන්නේ. මේකෙදි දැන් අපි අධිකරණයකදී නම් අපි දන්නවා අපේ පාර්ශවය නියෝජනය කරන්න අපිට නීතිඥවරයෙක් අවශ්‍ය වෙනවා. හැබැයි මේ කියන සමත මණ්ඩලවලදී කිසිම පාර්ශවයකට නීතිඥවරයෙක් හෝ වෙනත් නියෝජිතයෙක්ව අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් පාර්ශවයන් ඔවුන් විසින්මයි මේකට ඉදිරිපත් වෙන්නේ. ඔවුන් තමයි මේකෙදි සාකච්ඡා කරන්න ඕනේ. වෙන කාවත් යොදවල තමන්ගේ නියෝජිතයෙක්ව මේකට යොදවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා අපි කිව්ව දැන් සමතකරණය වෙන්නේ කොහොමද කියලා. මේ සමතකරණයෙන් දරුවෝ සමතකරුවෙක් කියලා කෙනෙක් ඉන්නවා. එයා කිසිම අවස්ථාවකදී තීරණයක් ලබා දෙන්නේ නැහැ. සමතකරුවා ඉන්නේ තීරණයක් දෙන්න නෙමෙයි, අවසාන විනිශ්චයකාරවරයෙක් වශයෙන් කටයුතු කරන්න නෙමෙයි. ඔහු ඉන්නේ අර පාර්ශවයන් දෙකට, ඒ කියන්නේ ගැටලුවට සම්බන්ධ පාර්ශවයන් අතර සාකච්ඡාවලට පහසුකම් සපයන්න, ඔවුන් අතර sannivedanaය යහපත් sannivedanaයක් පවත්වා ගනිමින් හොඳ විසඳුමකට එළඹෙන්න ඔවුන්ට පහසුකම් සපයන්න, උපහාර කරන්න තමයි මේ කියන සමතකරුවා කියන කෙනා ඉන්නේ. මේ මගින් අපේක්ෂා කරන්නේ මිත්‍රශීලී විසඳුමක් පාර්ශවයන් දෙකම එකතු වෙලා ගනී කියන එක. දැනට ලංකාව තුළ දරුවෝ මේ වගේ සමතකරුවෝ 6000කට අධික ප්‍රමාණයක් ඉන්නවා සහ සමත මණ්ඩල 300ක් විතර පිහිටවලා තියෙනවා ලංකාව පුරාම.
මේ කියන සමතකරණය අවසානයේදී කිසිම නියෝගයක් නැත්නම් නිර්දේශයක් නිකුත් කරන්නේ නැහැ. මොකද මේක පාර්ශවයන් දෙක එකතු වෙලා සාකච්ඡා කරලා ගන්න විසඳුමක් තමයි මේකෙදි ලැබෙන්නේ. මේ සමතකරණය ආකාර දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි දරුවෝ ස්වේච්ඡා සමතකරණය. දෙවෙනි එක අනිවාර්ය සමතකරණය. පළවෙනි එක ස්වේච්ඡා සමතකරණය, දෙක අනිවාර්ය සමතකරණය. අපි අනිවාර්ය සමතකරණය ගැන මුලින් කතා කරොත් අනිවාර්ය සමතකරණය කියන්නේ නීතිය මගින් නියම කරලා තියෙන සමතකරණය. ඒ කියන්නේ නීතියේ අවස්ථා කිහිපයක් නියම කරලා තියෙනවා. මේ අවස්ථාවලදී පාර්ශවකරුවන් කැමති වුණත් නැති වුණත් ඔවුන් අනිවාර්යයෙන්ම සමතකරණයට යොමු වෙන්න ඕනේ. මේ අවස්ථා මොනවද කියලා අපි බැලුවොත් මුලින්ම රුපියල් 2,50,000 නොඉක්මවන චංචල හෝ නිශ්චල දේපල, ණය, අලාභ ආදී සිවිල් ගැටලු. ඒ කියන්නේ රුපියල් 2,50,000ට අඩු වටිනාකමක් සහිත නඩු. මේ නඩු ඕනෑම නඩුවක් අපි පවරද්දි දරුවෝ අපි අධිකරණයක නඩුවක් පවරද්දි නඩුවේ වටිනාකම දාන්න ඕනේ මුද්දර ගාස්තු ගෙවීමේ කාර්ය සඳහා. ඉතින් අන්න ඒ වටිනාකම ගැන තමයි මේ කතා කරන්නේ. මේ නඩුවේ වටිනාකම අපි සලකලා බලන්නේ අලාභයක් වන්දියක් සම්බන්ධයෙන් නම් ඒ වන්දියේ වටිනාකම එහෙම තමයි අපි බලන්නේ. දීපලක් සම්බන්ධයෙන් නම් ඒ දීපලේ වටිනාකම. අන්න ඒ වගේ 2,50,000ට අඩු වටිනාකමක් සහිත නඩු නම් අනිවාර්යයෙන්ම අධිකරණයට යන්න කලින් සමතකරණයට යොමු වෙලා තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි සමහර අපරාධ වරදවල් තියෙනවා. ඒවත් අධිකරණයට යන්න කලින් අනිවාර්යයෙන්ම සමතකරණයට යොමු වෙලා තියෙන්න ඕනේ. මේ කරුණු දෙක මේ අවස්ථා දෙකේදී පාර්ශවයන්ගේ කැමැත්ත නොසලකා අනිවාර්යයෙන්ම සමතකරණයට මුලින්ම යොමු වෙන්න ඕනේ. පාර්ශවයන් කැමති වුණත් අකමැති වුණත් ඔවුන්ට ඉදිරිපත් වෙන්න වෙනවා. ඊපස්සේ දෙවෙනි අවස්ථාව ගැන අපි කතා කරා අනිවාර්ය සමතකරණය. මේ අනිවාර්ය සමතකරණයේදී ස්වේච්ඡාමය සමතකරණය අපි දැන් කතා කරේ අනිවාර්ය සමතකරණය ගැන. ස්වේච්ඡාමය සමතකරණයේදී පාර්ශවකරුවන් කැමති නම් අර මූල්‍ය සීමාව අපිට මෙතනට අදාළ නැහැ. අපි කියපු අර සඳහන් කරලා තියෙනවා අපරාධ වැරදි ඒව නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වගේ කිසිම සාධකයක් නොසලකා ඕනම නඩුවක් පාර්ශවකාරයෝ කැමති නම් සමතකරණයෙන් විසඳ ගන්න අධිකරණය වෙත නොයා ඔවුන්ට පුළුවන් සමත මණ්ඩලයක් වෙත යොමු වෙන්න. හැබැයි රාජ්‍ය පාර්ශවකාරයෙක් වෙන්න නඩු සමතකරණය මගින් විසඳන්න බෑ. රාජ්‍ය පාර්ශවකාරයෙක් වෙන නඩුවක් හැරෙන්න වෙන ඕනම නඩුවක් අපිට පුළුවන් පාර්ශවකරුවන් කැමති නම් ස්වේච්ඡාමය සමතකරණය කියන පදනම යටතේ සමත මණ්ඩලයක් වෙත යොමු කරන්න. ඊළඟට අපි දැන් මේ කතා කරේ සමතකරණය ගැන. එහෙනම් අපිට දැන් බලන්න පුළුවන් සමතකරණයේ තියෙන වාසි මොනවද සහ සමතකරණයේ තියෙන අවාසි මොනවද කියලා. සමතකරණයේ වාසි ගැන කතා කරතින් දරුවෝ මුලින්ම අපි අර කියපු ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදවල එන හැම වාසියක්ම විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදවලට අපි කතා කරපු හැම වැදගත්කමක්ම හැම වාසියක්ම සමතකරණයටත් ඒ විදිහටම අදාළයි. පාර්ශවයන් අතර සුහදතාවය ආරක්ෂා වෙනවා. පිරිවැය කාලය ඉතිරි වෙනවා සහ මේක හරි කාර්යක්ෂමයි. දින කිහිපයක් ඇතුළත මාසයකමාරක් වගේ ඇතුළත අඩුම ගානේ තීන්දුවක් ලැබෙන්න ඕනේ. සමතකරණයේ අවාසි ගැන ගත්තොත් දරුවෝ අපිට දකින්න පුළුවන් විශේෂම අවාසිය තමයි පාර්ශවකාරයෝ සහභාගී වෙන්නේ නැහැ. මේක ස්වේච්ඡා සමතකරණයේදී නෙමෙයි බොහෝ විට බලපාන්නේ අනිවාර්ය සමතකරණයේදී. ඒ කියන්නේ අධිකරණයට යන්න කලින් සමතකරණය වෙත යොමු වෙන්න ඕනි කියලා කිව්වට සමත මණ්ඩලයක් වෙත යොමු කරායින් පස්සේ පාර්ශවකාරයෝ මේකට සහභාගී වෙන්නේ නැහැ. මොකද මේකෙන් බැඳී සිටින විසඳුමක් ලැබෙන්නේ නැහැ. අධිකරණය වගේ දඬුවම් ලබා දෙන්නේ නැහැ. ඉතින් එයාලා පාර්ශවකාරයෝ මේකට බය නැහැ. ඉතින් එයාලා
සමතකරණය සඳහා සමත මණ්ඩලයට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක ගැටලුවක්. ඊට පස්සේ මේ වගේ සමතකරණයකින් ලැබෙන විසඳුම පාර්ශවකාරය සාකච්ඡා කරලා ගන්න විසඳුම අවසානාත්මක විසඳුමක් නෙමෙයි. අවසානාත්මක විසඳුමක් කියන්නේ පාර්ශවකරුවෝ බැඳී සිටින්නේ නැහැ මේ තීරණයෙන්. ඕන්ට පුළුවන් ඕන්නම් අධිකරණයක් වෙත ගිහිලා මේ තීරණය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා වෙනත් තීරණයක් ලබා ගන්න. අනිත් එක තමයි පාර්ශවකරුවන්ගේ දැනුම සහ ආකල්පවල අඩු බව. පාර්ශවකරුවෝ හිතන්නේ මේ විකල්ප ක්‍රමවේද වැඩක් නැහැ කියලා. උන්ට මේ වගේ වටිනාකමක් නැහැ. ඉතින් ඒක හින්දා පාර්ශවකරුවෝ මේ සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ සමතකරණයට යොමු වෙන්න. ඊළඟට ඊළඟ අවාසිය ගැන කතා කරොත් මේ සමතකරුවන්ට ගෙවන්නේ රජය මගින් දරුවෝ. ඉතින් මේ සමතකරුවන්ට රජය මගින් ගෙවන්නේ හරිම පොඩි වටිනාකමක්. මේ වටිනාකම ප්‍රමාණවත් වෙන්නේ නැහැ සමතකරුවන්ට. ඉතින් ඒක හින්දා සමතකරුවන් අධෛර්යමත් වෙනවා. සමතකරුවා අධෛර්යමත් වුණාම මේ කියන සමතකරණ කාර්ය හරියාකාරයෙන් ඉෂ්ට වෙන්නේ නැහැ. හරි. එහෙනම් අපි ටියුට් එක බලමු. අපි යමු සමතකරණයට. සමතකරණය ඔයාලගේ 20 වෙනි පිටුවේ තියෙනවා. අග බලන්න. කියව ගන්න. හිස්තැනක් නේද තියෙන්නේ? එහෙනම් අපි ලියමු. 1988 අංක 72 දරන සමත මණ්ඩල පනත මගින්. හරියට ලියා ගන්න දරුවෝ මේක 1988 අංක 72 දරන සමත මණ්ඩල පනත මගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති සමත මණ්ඩල හරහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති සමත මණ්ඩල හරහා සමතකරණය සිදුවේ. මෙය අධිකරණමය නොවන ක්‍රියාමාර්ගයක් බැවින් නීතිඥවරයෙකු හෝ වෙනත් නියෝජිතයෙකුව පාර්ශවයන් විසින් ඉදිරිපත් කළ නොහැක. සමතකරණයේ අභිලාෂය වන්නේ
පාර්ශවකරුවන්ට මිත්‍රශීලී විසඳුමකට එළඹීමට උපකාර කිරීමයි. පාර්ශවකරුවන්ට මිත්‍රශීලී විසඳුමකට එළඹීමට උපකාර කිරීමයි. බලමු අපි ලියපු ටික ආයෙ චුට්ටක් කියවමු දරුවෝ. 1988 අංක 72 දරන සමත මණ්ඩල පනත මගින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති සමත මණ්ඩල හරහා සමතකරණය සිදුවේ. මෙය අධිකරණමය නොවන ක්‍රියාමාර්ගයක් බැවින් නීතිඥවරයෙකු හෝ වෙනත් නියෝජිතයෙකුව පාර්ශවයන් විසින් ඉදිරිපත් කළ නොහැක. සමතකරණයේ අභිලාෂය වන්නේ පාර්ශවකරුවන්ට මිත්‍රශීලී විසඳුමකට එළඹීමට උපකාර කිරීමයි. මේ කියපු ටිකේ ගැටලුවක් නැහැනේ. හරි. එහෙනම් අපි බලමු ඊළඟට තියෙනවා සමතකරුවා යනු හරි වැරැද්ද තීරණය කරන විනිසුරුවෙකු නොවන අතර ප්‍රශස්ත විසඳුමකට පැමිණීමට පාර්ශවයන් අතර යහපත් sannivedanayak ඇති කිරීම සඳහා පහසුකම් සපයන්නේකි. තවද මෙහිදී ලබා දෙන තීරණය මගින් පාර්ශවකරුවන් බැඳී නොසිටී. තවද මෙහිදී ලබා දෙන තීරණය මගින් පාර්ශවකරුවන් බැඳී නොසිටී. මම මේක කිව්වේ මේ තීරණය ක්‍රියාත්මක නොකළා කියලා දරුවෝ පාර්ශවකරුවන්ට කිසිම දඬුවමක් ලැබෙන්නේවත් නැත්නම් දඩයකට යටත් වෙන්නේවත් නැහැ. පාර්ශවකරුවෝ මේක එක පාර්ශවයක් මේක ක්‍රියාත්මක නොකළොත් අනිත් පාර්ශවයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් නැහැ ඇත්තටම. අන්න ඒක තමයි අපි ගැටලුවක් විදියට කතා කරා මේ සම්බන්ධයෙන්. අපි බලමු එහෙනම්. දැනට සමත මණ්ඩල ලංකාවේ දැනට සමත මණ්ඩල 300කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති අතර සමතකරුවන් 6000කට අධික ප්‍රමාණයක් කටයුතු කරයි. ඊට පස්සේ අපි කතා කරා සමතකරණයේ අවස්ථා දෙකකි. එක අනිවාර්ය සමතකරණය, දෙක ස්වච්ඡාමය සමතකරණය. එහෙනම් අපි අනිවාර්ය සමතකරණයට යොමු වෙන්න ඕනේ අවස්ථා දෙකක් ගැන කතා කරලා අපි ලියාගමු. පළවෙනි එක රුපියල් 2,50,000 නොඉක්මවන චංචල හෝ නිශ්චල දේපල. රුපියල් 2,50,000 නොඉක්මවන චංචල හෝ නිශ්චල දේපල. ණය කමාදල් ලියාගෙන දරුවෝ ණය අලාභ ආදී සිවිල් නඩු රුපියල් 2,50,000 නොඉක්මවන චංචල නිශ්චල දේපල ණය අලාභ ආදී සිවිල් නඩු. දෙවැනි එක තමයි දරුවෝ සහ කියලා ඊළඟ කොටස ලියා ගන්න. ඇතැම් අපරාධමය වරදවල් පිළිබඳව. ඇතැම් අපරාධමය වරදවල් පිළිබඳව.
හරි නේද? මොනවාද අනිවාර්ය සමතකරණයට යොමු වෙන අවස්ථා දෙක එහෙනම්. රුපියල් 2,50,000 නොඉක්මවන චංචල නිශ්චල දේපල ණය අලාභාදී සිවිල් ගැටලු වලදී සහ ඇතැම් අපරාධමය වරදවල් පිළිබඳව සමතකරණ යොදා ගැනීම අනිවාර්ය වේ. හරි. එහෙනම් ස්වේච්ඡාමය සමතකරණය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. රජය පාර්ශවකරුවෙකු වන අවස්ථාවක හැරුණු විට, ඒ කියන්නේ රජයේ පාර්ශවකරුවෙක් නම් අනිවාර්ය ස්වේච්ඡාමය සමතකරණයට යන්න බෑ. හැරුණු විට ඕනෑම අවස්ථාවකදී පාර්ශවකරුවන්ට ස්ව කැමැත්තෙන් ආරවුල් නිරවුල්කරණය කෙරෙහි යොමු විය හැක. පාර්ශවකරුවන්ට ස්ව කැමැත්තෙන් ආරවුල් සමතකරණය කෙරෙහි යොමු විය හැක. හරි නේද? එහෙනම් ඊළඟට අපි යන්නේ සමතකරණයේ වාසි මොනවද කියලා බලන්න. මේ වාසි වලට අමතරව ඔයාලට අර අපි ආරවුල් නිරවුල්කරණය ක්‍රමවේදයන් වල තියෙන විකල්ප ක්‍රමවේදයන් වල තියෙන වාසි ගැන කතා කරා, වැදගත්කම ගැන කතා කරා. ඒ ඔක්කොම මෙතන එන්න පුළුවන්. බලන්න පාර්ශවයන් අතර සුහදතාවය ආරක්ෂා වේ. පිරිවැය හා කාලය ඉතිරි වේ. වඩාත් කාර්යක්ෂම වේ. ඊළඟට අපි ආවාස ගැන කතා කළොතින් පාර්ශවයන් අකුරු චුටක් හදාගන්න. පාර්ශවයන් සහභාගී නොවීම මත ගැටලු ඇති විය හැක. අවසානාත්මක විසඳුමක් නොවන නිසා පාර්ශවයන් අතර විශ්වාසයක් නොවීම, පාර්ශවයන්ගේ ඇති දැනුම හා ආකල්පවල අඩු බව, සමතකරුවන්ට ගෙවන දීමනා ප්‍රමාණවත් නොවීම මත ඔවුන්ගේ උද්‍යෝගය අඩුවීම. හරි. මෙන්න මේ කියන කාරණා ටික තමයි අපිට සමතකරණය ගැන ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් දෙවැනියට අපි කතා කරන දෙවැනි ආරවුල් නිරවුල් කිරණය කිරීමේ ක්‍රමවේදය ගැන, විකල්ප ක්‍රමවේදය ගැන, ඒ තමයි බේරුම් කිරීම. නැත්නම් බේරුම්කරණය, මීඩියේෂන් කියලා අපි කියනවා. දරුවා මං ස්ලයිඩ් එකේ මීඩියේෂන් කියලා දෙකටම දාලා තියෙන. සෝරි. අපි මීඩියේෂන් කියලා කියන්නේ සමතකරණයට මේක ආබිට්‍රේෂන් වෙන්න ඕනේ. චුට්ටක් වැරදිලා. ඔයාලා ලියා ගන්න එපා. ඔයාලගේ ටියුට් එකේ බලන්න අපි කොහේ හරි දැම්ම නේද නම් ටික. අපේ මේකේ හරි. මේ තියෙන්නේ මේ chart එක ඔයාලගේ ටියුට් එකේ තියෙනව නේද? එතන හරි නේද කියලා බලන්න. සමතකරණය කියන්නේ මීඩියේෂන්, බේරුම්කරණයට කියන්නේ ආබිට්‍රේෂන් කියලා. හරි. එහෙනම් අපි බලමු මොකද්ද මේ බේරුම්කරණය කියලා. බේරුම්කරණය කියන්නේ කියලා. බේරුම්කරණය පිටවල තියෙන්නේ පනතක් මගින්. අපි කිව්වා ඉස්සෙල්ලා ඒ සමතකරණය සහ බේරුම්කරණය නීතිමය පිළිගැනීමක් තියෙන විකල්ප ආරවුල් නිරාකරණ ක්‍රමවේද කියලා. ඉතින් මේ බේරුම්කරණය කියන එක පිටවල තියෙන්නේ මේ ක්‍රමවේදය හඳුන්වා දෙන්නේ 1995 අංක 11 දරන බේරුම්කරණ පනත මගින්. මේ බේරුම්කරණය බොහෝ විට වාණිජ කටයුතු සම්බන්ධයෙන් තමයි දරුවෝ යොදාගන්නේ. වාණිජ ආරවුල් වලදී මේක ටිකක් මිල අධික ක්‍රමවේදයක්. ඒ කියන්නේ මේකෙදි බේරුම්කරුවෙක් කියලා කෙනෙක් ඉන්නවා. ඒ බේරුම්කරු නියෝගයක් නිකුත් කරන අවසානයේදී මේ බේරුම්කරුට අපිට ටිකක් වැඩි මුදලක් ගෙවන්න වෙනවා. සමතකරණයට සාපේක්ෂව අධික පිරිවැයක් යනවා. අපි බැලුවොතින් බේරුම්කරණයට. මොකද බේරුම්කරණයේදී අපිට මුදලක් ගෙවන්න වෙනවා බේරුම්කරුට. බොහෝ විට මේ බේරුම්කරුවෝ වෘත්තීය පළපුරුද්දක් තියන අය. ඒකින්ද ටිකක් වැඩි මුදලක් ඔවුන් අය කරනවා. ඉතින් මේ බේරුම්කරණය ජාතික ආරවුල් සම්බන්ධ, කියන්නේ දේශීය ආරවුල් සහ ජාතික මට්ටමින් සහ
අන්තර්ජාතික මට්ටමේ ආරවුල් විසඳන්න යොදා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ බේරුම් කරන්නේ. බොහෝ විට දරුවෝ අපි givisුමක් ගත්තොතින් අපි givisුමකට එළඹෙද්දී අපි givisුම් නීතිය ගැන ඉස්සරහට කතා කරනවා. මේ වගේ givisුමකට එළඹෙද්දී පාර්ශව මේ givisුමට ඇතුළත් කරනවා බේරුම් කරන වගන්තියක්. ඒ කියන්නේ යම් ගැටලුවක් ඇතිවෙච්ච අවස්ථාවකදී අධිකරණයට යන්නේ නැතුව මේක බේරුම්කරණය නැත්නම් ආබිට්‍රේෂන් මගින් විසඳා ගන්නවා කියන වගන්තිය ඔවුන් givisුමට ඇතුළත් කරනවා. මෙහෙම givisුමකට ඇතුළත් කරලා තියෙනවා නම් ඔවුන්ට බෑ බේරුම්කරණයට නොයා මූලික පියවර වශයෙන් අධිකරණයක් වෙත යොමු වෙන්න. අධිකරණයක් වෙත යොමු වුණොත් අධිකරණයට බෑ, අධිකරණයට අධිකරණ බලය නැහැ. මේ වගේ අවස්ථාවකදී මේ ගැටලුවට ආරවුලට මැදිහත් වෙන්න. ඒකින්දා මේක ටිකක් වැදගත්. බේරුම්කරණය කියන මාතෘකාව විශේෂයෙන්ම වාණිජ ආරවුල් වලට. ඊළඟට අපි කතා කළොත් බේරුම්කරණය ගැන කතා කරද්දී අපි කිව්වා බේරුම්කරුවෙක් ඉන්නවා කියලා. මේ බේරුම්කරු තෝරගන්නේ කොහොමද කියන එක. සාමාන්‍යයෙන් සමහර අවස්ථාවලදී බේරුම්කරුවෙක් 3 දෙනෙක් වගේ යොදා ගන්න පුළුවන්. නැත්නම් බොහෝ විට එක බේරුම්කරුවෙක් පාර්ශවයන් දෙකම සාකච්ඡා කරලා යොදා ගන්න පුළුවන්. තෝරාපත් කර ගන්න පුළුවන්. නැත්නම් 3 දෙනෙක් වගේ බේරුම්කරුවෝ යොදා ගන්නවා නම්, පත් කර ගන්නවා නම් එක් පාර්ශවයකින් එක් අයෙකුත් අනෙක් පාර්ශවයෙන් තවත් බේරුම්කරුවෙකුත් ඊට පස්සේ පාර්ශවයන් දෙකම එකතු වෙලා එක් බේරුම්කරුවෙක්වත් පත් කර ගන්න පුළුවන්. මේ වගේ බේරුම්කරුවෙකුට පුළුවන්. දැන් අපි සමත මණ්ඩලයකදී අපි කතා කරා සමතකරුවෙක් තීන්දුවක් හෝ ආඥාවක් මේ වගේ දෙයක් නිකුත් කරන්නේ නැහැ. එයා කරන්නේ අර පහසුකම් සලසන එක විතරයි. sannivedanaye පහසු කරන එක විතරයි. හැබැයි බේරුම්කරුවෙක් එහෙම නෙමෙයි. බේරුම්කරුවෙක් මේ දෙපාර්ශවයට මහුම්කම් දීලා එයා බේරුම් කරන ආඥාවක් නිකුත් කරනවා. සහ මේ බේරුම් කරන ආඥාවෙන් අර සමතකරණයේදී වගේ නෙමෙයි පාර්ශවයන් බැඳී සිටිනවා. අනිවාර්යයෙන්ම පාර්ශවයන් මේ තීරණය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම ක්‍රියාත්මක කළේ නැත්නම් අධිකරණයකට ගිහිල්ලා අධිකරණයක් වෙත ගිහිල්ලා මේ තීරණය ක්‍රියාත්මක කරවන්න අනිත් පාර්ශවයට හැකියාව තියෙනවා. අනෙක් අතට දැන් මේ පාර්ශව දෙකටම ලැබෙනවනේ බේරුම් කරන ආඥාවක්. මේ ආඥාවට එක පාර්ශවයක් අකමැති නම් එක පාර්ශවයක් මේකෙන් තෘප්තිමත් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපි අර අධිකරණයකට ගියාම අධිකරණයේ තීන්දුවෙන් තෘප්තිමත් වෙන්නේ නැත්නම් අභියාචනා කරනවා වගේ අපිට පුළුවන් බේරුම් කරන තීන්දුව වෙනස් කර ගන්නත් අධිකරණයක් වෙත අභියාචනා කරන්න. අපි කතා කරා මොන අධිකරණයටද අපි බේරුම්කරණය සම්බන්ධයෙන් අභියාචනා කරන්න ඕනේ? මහා අධිකරණයට. මහා අධිකරණයේ බලතල ගැන අපි කතා කරද්දී බේරුම්කරණ නඩු ගැන කතා කරා. මේ වගේ අවස්ථාවකදී දින බේරුම්කරණ ආඥාවක් නිකුත් කළා දින 14ක් ඇතුළත දින 14කට පසු සහ වසරක් ඇතුළත කියන කාල පරිච්ඡේදය තුළ දින 14ක් ගෙවුනයින් පස්සේ වසරක් ගෙවිලා යන කලින් අධිකරණය වෙත අභියාචනා කරන්න පුළුවන්. හැබැයි මේ වගේ කරුණක් සම්බන්ධයෙන් බේරුම් කරන තීන්දුවක් සම්බන්ධයෙන් අධිකරණයට වැඩි පුර බලපෑමක් කරන්න අවස්ථාව නැහැ. අධිකරණයට ඒ සම්බන්ධ බලයක් නැහැ. කෙසේ වෙතත් අපි බැලුවොත් බේරුම්කරණයේ වාසි අවාසි කියන දෙකම තියෙනවා දරුවෝ. බේරුම්කරණයේ වාසි ගැන කතා කරොත් අර අපි කිව්වා වගේ හැම වාසියක්ම වගේ ගන්න පුළුවන්. හැබැයි ටිකක් පිරිවැය අධිකයි. ඒකින්ද පිරිවැය අඩුයි කියන වාසිය අපිට මේ බේරුම්කරණය සම්බන්ධයෙන් ගන්න බෑ. එදිරිවාදී ක්‍රමයක් නෙමෙයි මේකෙත් ක්‍රියාත්මක වෙන්නේ. හිඳ සහයෝගයෙන් ගැටලු විසඳා ගන්න පුළුවන්. අනෙක් අතට පාර්ශවයන්ට අවශ්‍ය පරිදි පාර්ශවයන්ගේ ආධිපත්‍ය මේකෙදි ක්‍රියාත්මක වෙනවා. මොකද පාර්ශවයන්ව පත් කරන පුද්ගලයෙක් තමයි බේරුම්කරු වෙන්නේ. සමතකරණයේදීත් එහෙම නෙමෙයි උනේ. සමතකරණයේදී මොකද උනේ? සමතකරුවෙක් රජයෙන්නේ පත් කරලා තියෙන්නේ. මේක එහෙම නෙමෙයි. මේකේ බේරුම්කරුවෙක් පත් කරන්නේ පාර්ශවයන් විසින් මෙසලා පාර්ශවයන්ගේ ආධිපත්‍ය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක එක වාසියක්. ඒක පාර්ශවයන්ට පහසුවක්.
ඊළඟට අපි අවාසි ගැන කතා කරොත් මේක පිරිවැය අධික ක්‍රමයක්. ඇත්තටම අභ්‍යාසනා කිරීම පිළිබඳත් ගැටලු පවතිනවා. මොකද අභ්‍යාසනා කරයින් පස්සේ අධිකරණයට ලොකු බලයක් නැහැ මේක වෙනස් කරන්න. ඒකින්ද සමහර විට කාර්යක්ෂම බව අඩු වෙන්නත් පුළුවන්. මොකද සමහර බේරුම් කරන ගැටලු වලට ටිකක් කල් යන්න පුළුවන්. එහෙනම් අපි බලමුද ටියුට් එකට ගිහිල්ලා මොනවද බේරුම් කරන්නේ ගැන අපේ ටියුට් එකේ සඳහන් වෙන්නේ කියලා. බලන්න බේරුම් කරණය දෙවැනි ක්‍රමවේදය අපි එහෙනම් හිස්සනක් තියෙන ලියාගමු. 1995 අංක 11 දරන බේරුම් කරන පනත ප්‍රකාරව අංක 1995 අංක 11 දරන පනත ප්‍රකාරව ක්‍රියාත්මක වන බේරුම්කරණය පනත ප්‍රකාරව ක්‍රියාත්මක වන බේරුම්කරණය බොහෝ විට යොදාගන්නේ වාණිජ කටයුතු සම්බන්ධ ආරවුල්වලදීය. බොහෝ විට යොදාගන්නේ වාණිජ කටයුතු සම්බන්ධ ආරවුල්වලදීය. ඊළඟට බලන්න ඒකටම ලියා ගන්න ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ වාණිජ ආරවුල් විසඳීමට යොදා ගන්නා ක්‍රමයක් වන බේරුම්කරණය තරමක් මිල අධික ක්‍රියාමාර්ගයකි. හරි නේද? ආයෙත් ඡේදය බලන්න 1995 අංක 11 දරන බේරුම් කරන පනත ප්‍රකාරව ක්‍රියාත්මක වන බේරුම්කරණය බොහෝ විට යොදාගන්නේ වාණිජ කටයුතු සම්බන්ධ ආරවුල්වලදී වේ. ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ වාණිජ ආරවුල් විසඳීමට යොදා ගන්නා ක්‍රමයක් වන බේරුම්කරණය තරමක් මිල අධික ක්‍රියාමාර්ගයකි. ඊළඟට බලන්න ටියුට් එක. පාර්ශවයන් ගිවිසුම් වලට එළඹීමේදී අනාගතයේදී ඇතිවිය හැකි ආරවුල් බේරුම්කරණය මගින් නිරවුල් කර ගැනීම සඳහා එකඟ වී ඇතනම් එවැනි ගිවිසුම් මත ඇති වූ ආරවුලකදී අධිකරණයට යාමට පෙර බේරුම්කරණය වෙත යොමු වීම අනිවාර්ය අවශ්‍යතාවයක් වේ. එහිදී බේරුම්කරුවෙකු තෝරා ගැනීම පාර්ශවයන්ට
ගැනීම සඳහා පාර්ශවයන්ට හැකියාව තිබේ කියන්නේ දරුවෝ මේකෙදි බේරුම්කරණයේදී පාර්ශවයන් කැමතිනම් බේරුම්කරණයට යොමු වෙන්න පුළුවන් වගේම පාර්ශවයන්ට අනිවාර්යයෙන්ම බේරුම්කරණයට යොමු වෙන්න වෙනවා. එයාලා ගිවිසුමට බේරුම්කරණ වගන්තියක් ඇතුළත් කරලා තියෙනවා නම්. එහෙනම් මේකෙදිත් තියෙනව නේද අනිවාර්ය බේරුම්කරණයකුයි ස්වේච්ඡාමය බේරුම්කරණයකුයි කියලා දෙකක්. ඔව්. එහෙනම් ස්වේච්ඡාමය බේරුම්කරණය වගේම අනිවාර්ය බේරුම්කරණයකුත් තියෙනවා. මොකද අනිවාර්යයි බේරුම්කරණයට යොමු වීම පාර්ශවයන් විසින් එකඟ වෙලා තියෙනවා නම් ගිවිසුමකදී බේරුම්කරණ වගන්තියක් ඇතුළත් කරලා. හරි. ඊළඟට එහෙනම් බලන්න බේරුම්කරණයේ විශේෂ ලක්ෂණයක් වන්නේ බේරුම්කරුවෙකුට බේරුම්කරණ ආඥාවක් නිකුත් කළ හැකි වීම සහ පාර්ශවයන් එම විසඳුමෙන් බැඳී සිටීමයි. බේරුම්කරණයේ ප්‍රතිඵලය පිළිබඳව දින 14කට පසු සහ වසරක් ඇතුළත අධිකරණය වෙත අභියාචනා කිරීමේ හැකියාව පැවතියත් එම ඉල්ලීම් දැඩි සමාලෝචන ක්‍රියාවලියකට ලක් නොවේ. මන්ද එවැනි කරුණු පිළිබඳව තීරණයක් දීමට අධිකරණයට පුළුල් බලයක් නැත. ඊට පස්සේ අපි බලමු බේරුම්කරණයේ වාසි එදිරිවාදී ක්‍රමයක් නොවන බැවින් සහයෝගයෙන් ගැටලු විසඳාගත හැක පාර්ශවයන්ගේ ආධිපත්‍ය මෙහිදී ක්‍රියාත්මක වේ. ඊට පස්සේ අපි අවාසි ගැන බැලුවොත් මේක ටිකක් පිරිවැය අධික ක්‍රමයක්. අභියාචනා කිරීම පිළිබඳව ගැටලු තියෙනවා. අන්තිමට කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලු මතුවෙන්න පුළුවන්. හරි. අපි ඔය කතා කරේ අපේ ප්‍රධානම විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේද දෙක ගැන. ඊට පස්සේ මීට අමතරව අපි බලමු අපි තව ක්‍රමවේද දෙකක් ගැන ඉගෙන ගන්න යනවා. මේවා විභාගෙදී ඔයාලගෙන් විස්තරාත්මක වහන ක්‍රම නෙමෙයි. කමක් නෑ අපි ටිකක් ඉගෙන ගමු. හැබැයි පළවෙනි එක තමයි තුන්වෙනි ක්‍රමය තමයි සාකච්ඡා කිරීම. මේකදි වෙන්නේ ආරවුලට අදාළ පාර්ශවයන් දෙක ස්වේච්ඡාවෙන් සහභාගී වෙලා සාකච්ඡා කිරීමක්. මේකෙදි තෙවන පාර්ශවයක කිසිදු මැදිහත් වීමක් වෙන්නේ නැහැ. විසඳුම් යෝජනා කරන්නවත් නැත්නම් පහසුකම් සපයන්නවත් මේක සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාමය ක්‍රියාමාර්ගයක්. අපි බලමු ටියුට් එක. ආරවුලට අදාළ පාර්ශවයන් සාකච්ඡා කිරීම සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වේ. මෙහි විශේෂත්වය වන්නේ ගැටලුව නිරාකරණය කර ගැනීමට විසඳුම් යෝජනා කරන හෝ ඊට පහසුකම් සලසන්නා වූ තෙවන පාර්ශවයක කිසිදු මැදිහත් වීමක් මෙහිදී සිදු නොවන බැවිනි. මෙය හිස්තැනක් තියෙනනේ ලියා ගන්න. මෙය සම්පූර්ණ ස්වේච්ඡාමය ක්‍රියාමාර්ගයකි. මෙය සම්පූර්ණ ස්වේච්ඡාමය ක්‍රියාමාර්ගයකි. ඊළඟට අපි කතා කරන්න යන්නේ සහයෝගිතා නීතිය කියලා කියනවා, සමාදාන කිරීම කියලා කියනවා, නැත්නම් සමගීකරණය කියලා කියනවා. මේ ඔක්කොගෙම කියන්න යන්නේ එකක් ගැන. අපි ඒක ගැන බැලුවොත් මේකෙදි දරුවෝ පාර්ශවකරුවන්ට එකඟ වෙච්ච කොන්දේසි මත විසඳුමකට එළඹීම පහසු කරවන්න එක් එක් පාර්ශවයෙන් නීතිඥවරුන් මේකට සහභාගී වෙනවා. නමුත් මේ නීතිඥවරුන්ට බෑ කිසිදු පාර්ශවයකට බලපෑමක් කරන්න. ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ පහසුව තකා විතරයි මේකෙදි නීතිඥවරුන් සහභාගී වෙන්නේ. අපි බලමු මේ ක්‍රමවේදය ගැන කතා කරලා. ඒකෙදි කියනවා බලන්න ටියුට් එක. සමාදාන කිරීම සඳහා පාර්ශවයන්ට අමතරව එකඟ වූ කොන්දේසි මත
විසඳුමකට එළඹීම පහසු කරවීම සඳහා පමණක් එක් එක් පාර්ශවයෙන් නීතිඥවරුන් සහභාගී වේ. හිස්තැනක් තියනවා නේද? ඒක ලියා ගන්න. නමුත් කිසිදු පාර්ශවයක් වෙත බලපෑමක් සිදු නොකෙරේ. නමුත් කිසිදු පාර්ශවයක් වෙත බලපෑමක් සිදු නොකෙරේ. කිසිදු පාර්ශවයක් වෙත බලපෑමක් සිදු නොකෙරේ. හරි නේද? එහෙනම් අපි විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේද ගැනත් ඉගෙන ගත්තා. අපි මේකදී කතා කරා ඇයි විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේද බිහි වෙන්නේ? ඇයි මෙහෙම වෙන්න හේතුව? මේවා තියෙන වැදගත්කම් මොකද්ද කියලා අපිට ටියුට් එකේ ඊට නැති හින්දා ටියුට් එකේ අපි ටයිප් කරලා නැති හින්දා තිබිච්ච ෂූට් එක අපි ඔන්න ලියාගත්තා. ඔයාලා ඒක හොඳට පාඩම් කරගන්න. මොකද මේක වැදගත්. මේක විභාගෙදී පරීක්ෂා කරලත් තියෙනවා ඉස්සරහටත්. ඔයාලගේ විභාගෙදිත් පරීක්ෂා කරන්න පුළුවන් තැනක් මේක. සහ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් දෙයක්. කොටසක්. ඉතින් ඒක බලා ගන්න දරුවෝ. ඊළඟට අපි කතා කළා ලංකාවේ තියෙන අධිකරණමය නොවන ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේද ගැන සමථකරණය, බේරුම්කරණය, සාකච්ඡා කිරීම, සමාදාන කිරීම වගේ. ඒකදී අපි සමථකරණයේදී කතා කරා 1988 අංක 72 දන්න සමථ මණ්ඩල පනතෙන් සමථ මණ්ඩල පිහිටවල තියෙනවා. මේවට සමථ කරුවපත් කරලා තියෙනවා. මෙයාලා පාර්ශවයන් අතර සාකච්ඡාවන් වර්ධනය කරලා ඒවට පහසුකම් සපයලා විසඳුමක් ලබා ගන්න උපකාර කිරීමක් තමයි කරන්නේ. ඊට පස්සේ අපි කතා කළා මේ වගේ සමතකරුවේ විනිසුරුවරයෙක් නෙමෙයි ඔවුන් යහපත් sannivedanayak ඇති කිරීමට කටයුතු කරනවා විතරයි. ඊපස්සේ අපි කතා කරා අනිවාර්ය සහ ස්වේච්ඡාමය සමතකරණය ගැන. අනිවාර්ය සමතකරණය කරන්න ඕනේ අවස්ථා දෙකක් ගැන අපි කිව්වා. කියන්නේ රුපියල් 2,50,000 නොඉක්මවන නඩු විශේෂ ගැන, සිවිල් ගැටලු ගැන සහ අපරාධමය ඇතැම් අපරාධමය වරදවල් ගැන සහ ස්වේච්ඡාමය සමතකරණයේදී අපි කිව්වා රජයේ පාර්ශවකරයෙක් නොවනවා නම් ඕනම ගැටලුවක් ස්වේච්ඡාමය සමතකරණයෙන් පාර්ශවයන්ගේ කැමැත්ත මත සමතකරණය කරගන්න පුළුවන් කියලා. ඊළඟට අපි කතා කළා සමතකරණයේ වාසිය අවාසි ගැන සහ ඊළඟට අපි යනවා බේරුම්කරණයට. බේරුම්කරණයට කිව්ව 1995 අංක 11 දන්න බේරුම්කරණ පනතෙන් පිහිටෙව්වේ වාණිජ්‍ය කටයුතු වල තමයි ගොඩක්ම යොදාගන්නේ. මේක ටිකක් මිල අධික ක්‍රමවේදයක්. මේකෙදිත් අනිවාර්යයෙන්ම බේරුම්කරණය වෙත යොමු වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ගිවිසුමක් යටතේ බේරුම්කරණ වගන්තියක් ඇතුළත් කරලා තියෙනවා නම් ඕන්ට අධිකරණය කරන්න බෑ. කෙලින්ම බේරුම්කරණයට තමයි අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඕනේ. නැත්තම් පාර්ශවයන් කැමති නම් බේරුම්කරණ වගන්තියක් නැතත් ස්වේච්ඡාවෙන් ඕන්ට පුළුවන් බේරුම්කරණය වෙත යොමු වෙන්න. මේකෙදි බේරුම්කරුවෙක් පත් කරනවා කියලා කිව්වා. මේ බේරුම්කරට ආඥාවක් නිකුත් කරන්න පුළුවන් කියලා කිව්වා. මේ ආඥාව සම්බන්ධයෙන් අභියාචනා කරන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි මේ අභියාචනය සම්බන්ධයෙන් අධිකරණයට ලොකු බලයක් නැහැ කියලාත් අපි කතා කළා. ඒ වගේම මේ ආඥාවක් බේරුම්කරන ආඥාවකින් පාර්ශවකරුවන් අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවා කියලා අපි කිව්වා. සහ අවසාන වශයෙන් අපි බේරුම්කරණයේ වාසිය අවාසි ගැන කතා කරා. ඊළඟට අපි සාකච්ඡා කිරීම සහ සහයෝගිතා නීතිය නැත්නම් සමගීකරණය සමාදාන කිරීම ගැන කතා කළා. හරි. එහෙනම් දරුවෝ දැන් අපිට තියෙන්නේ අපේ පාඩමේ අවසාන කොටසේ ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්න මොනවද කියලා බලන්න. පෙරලා ගන්න 24 වෙනි පිටුව. ඒකේ දෙවෙනි ප්‍රශ්නය බලන්න. කියවලා පොඩි ඉඩක් තියෙනවා ඒක ලියන්න. පිළිතුර මොකක්ද කියලා විනාඩි 2ක් දෙන්නම්. හොඳට ටියුට් එක කියවලා ලියන්න. මේකේ උත්තරය මම ඔයාලට කියලායි තියෙන්නේ. උගන්වලා තියෙන්නේ. හොඳට බලලා ලියන්න.
මොකද්ද දරුවෝ ඒකට එන්න ඕනේ පිළිතුර? ව්‍යවස්ථාපිතව හඳුනාගත්තු විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේද මොනවද? මතකද මම ඔයාලගේ ටියුටර් එකේ කිව්වා මෙන්න මෙතන ලියන්න කියලා නීතිමය පිළිගැනීම තියෙනවා කියලා. ඒ කියන්නේ ව්‍යවස්ථාපිතව හඳුනාගත්තු කියන්නේ අපි කිව්වා ව්‍යවස්ථාපිතව කියන්නේ මොන හරි පනතක්. පනතක් මගින් බිහි කරපු ක්‍රමවේද දෙක මොනවද කියලා. ක්‍රමවේද තමයි මේ අහන්නේ. එහෙනම් ඔයාලා ලියන්න ඕනේ මෙන්න මේ පිළිතුරු දෙක විතරයි. මේවා ලියුවොත් ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. මෙන්න මේ සමතකරණය සහ බේරුම්කරණය කියන එක තමයි එතනට එන්න ඕනේ. හරිද? එහෙනම් අපි ඊළඟට බලමු ඔයාලගේ 6 වෙනි ප්‍රශ්නේ B කොටස බලන්න. 6 වෙනි ප්‍රශ්නේ B. හයවෙනි කොටස B ප්‍රශ්නේ කියවලා බලන්න. ලංකාව තුළ අතිරේක ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණයක් ප්‍රචලිත විය යුත්තේ ඇයි? ඇයි ප්‍රචලිත වෙන්න ඕනේ මේ වගේ අතිරේක ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණයක්? අපි කිව්ව නේද? අපි කතා කළා අපි වෙනම ලියාගත්ත ටියුට් එකේ නැති නිසා මේ වගේ විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඇයි? ඒකේ වැදගත්කම මොකක්ද කියලා. එහෙනම් මෙතනට එන්න ඕනේ අන්න ඒ කරුණු 6. මේකට ලකුණු 5ක් හිමි වෙන්නේ. කරුණු 5ක් තිබ්බත් ඇති. පිළිවෙලට ඒ කරුණු 5 මේ ප්‍රශ්නෙට ලියලා තියෙනවා නම් දරුවෝ ඔයාලට පුළුවන් මේකේ සම්පූර්ණ ලකුණු ගන්න. ආයෙසරයක් ටියුට් එක පෙරලා බලන්න මොනවද මෙතනට එන්න ඕනි කියලා. ඔයාලට මතකයි නම් චුට්ටක් කෙටියෙන් ලියන්න බලන්න ඔය ඉඳ තියෙන තැනකින් මොනවද මේ කරුණු 5 කියලා කරුණු 6 කියලා. මොනවද මේකට ආවේ? අපි මුලින්ම කතා කරා පිරිවැය ගැන, ඊට පස්සේ කාලය ගැන නේද? අඩු කාලයක් අඩු පිරිවැයක් ගත වෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කළා විධිමත්භාවය ගොඩක් අඩුයි කියලා අනිත් අධිකරණමය ක්‍රමවේදයන්ට සාපේක්ෂව. ඊළඟට අපි කිව්වා මොනවාද පාර්ශවයන් අතර බැඳීම් වලට හානියක් වෙන්නේ නැහැ. මිත්‍රශීලී ක්‍රමවේදයක් කියලා සහ පස්වෙනි කරුණ ගැන අපි කිව්වා මේ නෛතික අයිතීන් සහ නෛතික ප්‍රතිපාදන වලට අමතර කරුණු සලකා බලන්න පුළුවන් හින්දා නම්‍යශීලී නිර්මාණාත්මක විසඳුමක් ලැබෙනවා කියලා අවසාන වශයෙන් අපි කිව්වා 6 වෙනි කරුණ විදියට පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා කියලා. ඔන්න ඔය කරුණු 6 තමයි මෙතනට එන්න ඕනේ. එහෙනම් ඒ ප්‍රශ්නේත් හරි. ලේසි නේද දරුවෝ මේ අහලා තියෙන ප්‍රශ්න? පාඩම් කරගත්තා නම් මේ උගන්වපු ටිකෙන් විශේෂම ටික මම කියාගෙනත් ගියා මේවා එනවා. මේවා වැදගත් කියලා. මේවා බලාගත්තා නම් ඔයාලට පේපර්ස් ටික ලියන්න පුළුවන්. එහෙනම් අපි 9 වෙනි ප්‍රශ්නේ C කොටස බලන්න. 9 වෙනි ප්‍රශ්නේ C කොටස කියවන්න. කියවලා බලන්න. මතකයිද කියලා ඔයාලට ලියන්න පුළුවන්ද කියලා මේකට?
හරි නේද? එහෙනම් ඒකට එන්න ඕනේ මොනවද? සමතකරණය සහ බේරුම්කරණය ගැන ඔයාලට වැඩිපුර විස්තර ලියන්න තියෙන මේ දෙක ගැන. මේ දෙක ගැන කෙටි සටහන බැගින් ලියාගෙන යන්න ඕනේ. එහෙනම් අපි අර කතා කරපු මූලික කරුණු ටික මේකට ඇතුළත් වෙන්න ඕනේ. හරි. එහෙනම් දරුවාලට පේනව නේද මේ පාඩම දැන් මෙතනින් ඉවර වෙනවා. අපි ආයෙත් චුට්ටක් මතක් කරගමු මේ පාඩමේදී අපි මොනවද කතා කළේ කියලා. මුලින්ම අපි කතා කරා අපි යමු ස්ලයිඩ් එකේ මුලටම. මුලින්ම අපි කතා කරා නීතිය කියන්නේ මොකක්ද? නීතිය ගැන විවිධ අර්ථ නිරූපණ තියෙනවා සහ නීතිය ඇයි හැමෝම දැනගත යුත්තේ කියන එක ගැන අපි කතා කළා. ඊළඟට අපි කතා කළා නීතියේ වර්ගීකරණ කීපයක් ගැන. ඒකෙදි සිවිල් නීතිය හා අපරාධ නීතිය ගැන අපි කතා කළා. ඊළඟට හරයාත්මක නීතිය සහ කාර්යපටිපාටික නීතිය ගැනත්, දේශීය නීතිය හා අන්තර්ජාතික නීතිය ගැන, පුද්ගල නීතිය හා පොදු නීතිය ගැනත් අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි නීති මූලාශ්‍ර වලට ආවා. නීති මූලාශ්‍ර වශයෙන් උත්තරීතර මූලාශ්‍රය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඊළඟට දෙවනියට ව්‍යවස්ථා ගැනත් නැත්නම් නීති රීති අනපනත් ගැනත් අපි කතා කරා. ඊට පස්සේ අපි ස්ටෑ ඩෙසිසිස් කියන අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය සහ අධිකරණ පූර්ව නිදර්ශන නඩු තීන්දුව ගැන කතා කළා. ඊළඟට සිරිත් විරිත් ව්‍යවහාර ගැන කතා කරා. ඒ අවශ්‍යතා ගැන කතා කරා. මූලාශ්‍රයක් විදිහට පිළිගන්න නම් සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා ගැන. ඊට පස්සේ අපි තව මූලාශ්‍ර දෙකක් ගැන කතා කරා. මොකද සාධාරණත්වය හා නීතිවේදීන්ගේ මත කියන මූලාශ්‍ර දෙක. ඊළඟට අපි ගියා ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන හඳුනගන්න. මේ අධිකරණ පද්ධතිය ගැන හඳුනගද්දි මුලින්ම ලංකාවට ඉංග්‍රීසි නීතිය හා රෝමලන්දීසි නීතිය ලැබුණ හැටි ගැන අපි කතා කරා. මේ නීති ගැන වෙනම අපි සාකච්ඡා කරා. ඊට පස්සේ දරුවනේ අපි කතා කරා ලංකාවේ උඩරට නීතිය, තේසවලමේ නීතිය හා මුස්ලිම් නීතිය පුද්ගල නීති නැත්නම් විශේෂ නීති ලෙස ක්‍රියාත්මක වෙන හැටි ගැන. ඒව සම්බන්ධයෙන් අපි නඩු තීන්දුව ඉගෙන ගත්තා. විලියම්ස් vs රොබර්ට්සන්, ශිවලිංගම් එදිරිව සුන්දරලිංගම්, අබේ සුන්දර එදිරිව අබේ සුන්දර. මේවා මතක තියාගන්න මේ විභාගෙට ලියන්න එනවා. ඊළඟට අපි ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන කතා කරන්න ගත්තා. ඒකෙදි මේ විදිහට අපි මුලින්ම අධිකරණ ධූරාවලිය හඳුනාගත්තා. ඊට පස්සේ අධිකරණ පිහිටවල තියෙන විශේෂ පනත් දෙක නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ සංවිධාන 56 ගැන ඉගෙන ගත්තා. සහ එක් අධිකරණමය ධූරාවලිය ගැන ඉගෙන ගත්තා. සිවිල් නඩු සම්බන්ධයෙන්, අපරාධ නඩු සම්බන්ධයෙන් සහ වාණිජ ආරවුල් සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි ශ්‍රේෂ්ඨ අධිකරණය ගැන, අභියාචන අධිකරණය ගැන, මහාධිකරණය ගැන, පළාත්බද්ධ සිවිල් අභියාචන මහාධිකරණය ගැන සහ වාණිජ මහාධිකරණය ගැන, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය සහ ප්‍රාථමික අධිකරණ ගැනත් ඉගෙන ගත්තා. ඒවා තියෙන බලතල කාර්යයන් ගැන අපි ඉගෙන ගත්තා. ඊළඟට දරුවෝ අපි යමුනේ අපි අධිකරණමය ක්‍රියාමාර්ග වලින් පස්සේ අධිකරණමය නොවන විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රියාමාර්ග වලට ආවා. ඒකෙදි අපි ඉගෙන ගත්තා සමතකරණය, බේරුම්කරණය, සාකච්ඡා කිරීම හා සමාදාන කිරීම කියලා ක්‍රම 4ක් තියෙනවා ලංකාවේ ක්‍රියාත්මක වෙන. මේ ක්‍රම බිහි වෙන්න හේතුව ඇයි මේවා ලංකාවට වැදගත් වෙන්නේ? මේවායේ තියෙන වැදගත්කම් මොකක්ද කියලා අපි කතා කරා. ඊට පස්සේ ගැන ඉගෙන ගත්තා. විශේෂයෙන්ම සමත මණ්ඩල පනත සහ බේරුම්කරණය සම්බන්ධව බේරුම් කරන පනත මේ වගේ තියෙන වෙනස්කම් අපි හඳුනගත්තා. සමතකරුවෙක් සහ බේරුම්කරුවෙක් ගැන කතා කළා. ඒ වගේම මේ ආඥාවන් ගැන, මේ තීරණයන්ගේ තියෙන බැඳීම් සහගත බව ගැන කතා කරා. මේවා තියෙන වාසි අවාසි ගැන අපි කතා කරා. ඒ වගේම කිරීම හා සහයෝගීතා නීතිය ගැන ශ්‍රී ලංකාවේ නීතිය හා නෛතික රාමුව හැඳින්වීම කියන ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන පළවෙනි පාඩම අපි ඉවර කරා. ඒ වගේම මේක සම්බන්ධව තියෙන ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරා. සාකච්ඡා කළා ඉවර කරා. ඔයාලට පුළුවන් දැන් මේ ප්‍රශ්න පත්‍රවල මේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මේ පාඩම් කරලා ඉවර කරගන්න. පාඩම් කරලා පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පේපර්ස් වලට උත්තර ලියන්න. පේපර්ස් වලට තනියම උත්තර ලියන්න උත්සාහ කරන්න. අපි පේපර්ස් වෙනම පේපර් ක්ලාස් එකක් වගේ කරනවා. අපි එදාට මම ඔයාලට පිළිතුරු දෙන්නම්. හැබැයි දැනට
ඔයාලා මේවට උත්තර ලියන්න. එහෙනම් පළවෙනි පාඩම මේ විදියට තමයි ඉවර වෙන්නේ.